ශනිදා සාදය ලෝ සත නිවන සිරි සදහම් මිහිර ගලා පින්බර උතුම් තෙම ගුල ලොව එළිය කළා. ඒ ආලෝකයෙන් දුකඳුර ඉවත හෙලා ජන දුක නිවේවා සැනසුම ඉවුරු තලා. ශනිදා සාදය සිහිල් මඳ නල වැඩී සෙලවෙන්නේ ලාදලු ගෝපත් සෙමින් නැලවෙන්නේ කියන බුදුගුණ හද බැතින් ඇසුවන් සනහාලමින් නෙතින් ගලනා මෙත් සිහිල් ගඟුලේ හදින් උතුරා යයි අමාධාරේ සිත දුවා තෙපලු වදන් සියලු සත වෙත සෙනෙහසින් සිහිල් මඳ නල වැඩී සෙලවෙන්නේ ලාදලු බෝපත් සෙමින් නැලවෙන්නේ කියන බුදුගුණ හද බැතින් ඇසුවන් සනහාලමින් සතපවාරන් වෙහෙර කොත මුදුනේ මල් පිපිහි නැහේ සුවඳදී දසතේ වැඳ හද බැතින් සිරිපා කමල් සිතින් සිත බැඳී මෙත් හදින් සිහිල් මඳ නල වැඩී සෙලවෙන්නේ ලාදලු ගෝපත් සෙමින් නැලවෙන්නේ කියන බුදුගුණ හද බැතින් ඇසුවන් සනහාලමින් ගීතය ලිව්වේ මහින්ද දිසානායක දියුල්ගනේ, ගායනා කළේ ටී.එම්. ජයරත්න. එක්තරා කාන්තාවක් තමන්ගේ කාර්යාලයේ හදිසි රැස්වීමකට ෆයිල් කවර මිටියකුත් අරගෙන වේගයෙන් ඇවිදගෙන යනවා. කොරිඩෝවේදී එකවරම ඇය තවත් කාන්තාවකගේ ඇඟේ හැපෙනවා. ෆයිල් කවර ටික සීසී කඩ විසි වෙනවා. දෙදෙනාම එකිනෙකාගෙන් සමාව අයදිමින් ෆයිල් කවර ටික අහුලනවා. ඉන් පස්සේ ඔවුන් වෙන් වෙලා යන්නෙත් නැවත එකිනෙකාගෙන් සමාව අයදිමින් බොහොම සුහද විදිහට සිනා වෙලා. ඇය කාර්යාලයේ ඉඳලා ගෙදර එනවා. බොහොම මහන්සියෙන් ගෙදර ඇවිත් ගෙදර ඉවුම් පිහුම් කටයුතු කරන්නට පටන් ගන්නවා. ඇය මුළුතැන්ගේ උයමින් ඉන්න අතරේ යමක් ගන්නට ඇගේ පිටුපසෙන් තිබිච්ච රාක්කයට හැරෙනවා.
ඇය දන්නේම නැතුව ඇගේ පිටිපසෙන් සිටගෙන හිටපු පස්සැවරදි පුංචි පුතා ඇගේ ඇඟේ වදිනවා. ඇගේ අතේ තිබිච්ච වතුර භාජනෙත් ඉහිරිලා යනවා. ඇයට හොඳටම තරහා යනවා. ඇය පුංචි පුතාට බොහොම සැරපරුස විදියට කෑ ගහනවා. දරුවා නොසෑහෙන්න බැනුම් අහනවා. රාත්‍රී ආහාරයෙන් පස්සේ ඇය ඇඳට යනවා. එවිට ඇයට මතක් වෙනවා එදා දවසේ වෙච්ච සිදුවීම්. කාර්යාලයේදී මිතුරියගේ ඇඟේ වැදුන හැටිත් බිම වැටුණු සියල්ල සුහදව එකතු කරගත්ත හැටිත් ඇයට මතක් වෙනවා. සවස් කාලේ පුතාට බැන වැදුණු හැටිත් ඇයට කල්පනා වෙනවා. ඇයට ලොකු කනගාටුවක් ඇති වෙනවා. ඇය නැගිටලා පුතාගේ ඇඳ ළඟට යනවා. ඇය උදුටු කුඩා දරුවාට ලස්සන හිනාවක් යනවා. ඔහු ඇඳේ පසෙක තිබිච්ච කුඩා මල් කිනිසි දෙක ඇගේ අතට දෙනවා. අම්මා, "ඔව් මගේ පුතේ. මේක අම්මට." ඇය පුදුමෙන් බලා ඉන්නවා. "අම්මා, මං හවස සෙල්ලම් කරද්දී මේ මල් ටික දැක්කා. මේවා හරිම ලස්සනයි. මට අම්මව මතක් වුණා. මට හිතුණා මේ මල් ටික අම්මට දෙන්න. මම ඒවා කැඩුවා. මං කඩන්න ගිහිල්ලා බිම වැටුණත් එක්ක. ඒත් මං ඇඬුවේ නෑ. මට ඕනේ උනේ මේ මල් ටික අම්මට දීලා අම්මව පුදුමයට පත් කරන්න. ඒ හින්දා තමයි මං සද්ද නැතුව අම්මගේ පිටිපස්සෙන් හිටගෙන හිටියේ මල් ටිකත් අතේ තියාගෙන. අනේ ඉතින් අම්මා මගේ ඇඟේ හැපුණානේ. අනේ මට සමා වෙන්න අම්මා." දරුවා කියනවා. අම්මා පුංචි පුතා බදාගෙන අඬනවා. ඔබ හෙට නැති වුණොත් ඔබේ රාජකාරී ස්ථානයේ අඩුව වෙන කෙනෙක් පුරවාවි. නමුත් ඔබේ දරුවට ඔබේ අඩුව පුරවන්නට බෑ. ඒ නිසා දරුවන් ගැන ප්‍රශ්නවලදී අපි වඩාත් සංවේදී වෙන්නට ඕනේ. වඩාත් කල්පනා කරන්නට ඕනේ. අපේ පැත්තෙන් නෙවෙයි, දරුවන්ගේ පැත්තෙන්. මේ සටහන අපි උපුටා ගත්තේ සම්පත් වැලිවේරියගේ Facebook පිටුවෙන්. ශනිදා සාදය මේ ඇසි සැරිසර මහින්ද දිසානායක දුල්ගනය සමගින් සාරා සංකීය කල්පලක්ෂයක් පෙරුම් පුරා දසමරුන් පරදා සියලු කෙලෙසුන් නසා වෙසක් පුර 15ක් පෝදා ඇසතු බෝධිමූලයේදී සිදුහත් තාපසයානෝ ලෝතුරු බුදු බව පසක් කළසේක. උන්වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය වන්දනා කරමි. 45 වසක් මුළුල්ලේ ලෝ සතහට දෙසූ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයටද දිවා රාත්‍රී මා නමස්කාර කරන්නෙමි. සරියුත් මුගලන් මහරහතුන්ගෙන් පැවතගෙන එන දක්ඛිනේය වූ සුපේශල ශික්ෂාකාමී මහා සංඝරත්නයටද මාගේ නමස්කාරය වේවා. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්. තාපයේ ආනන්ත වේදනා ජලේ ක්ලේශ තාපයේ ආනන්ත වේදනා ජලේ නෞකාව දම් අමාවදින් නමානලල් තලේ නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්.
සෞරහත් බුදුන් මා සිතින් පුදා දෑග සෞරහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරා. මේ වෙසක් සතියේ අපට සතුටු වන්නට පුළුවන් කාරණයක් අද උදේ දැනගන්නට ලැබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවැත්විච්ච යුද්ධය හමාර කරන්නට දෙරටම එකඟ වෙලා තියෙනවා. දෙපැත්තම අය කියන්නේ අපි දිනුවේ කියලා. අපි නම් හිතන්නේ ජයග්‍රහණය කළේ දෙරටේම දුප්පත් අහිංසක ජනතාව. යුද්ධයකින් පීඩා විඳින්නේ ජනතාව. යුද්ධයක් හමාර වීමෙන් දිනන්නේ ඒ ජනතාවම තමයි. රටට ලෝකයට ජාතින් අතර සාමය බිහි වෙනවා නම් ඒ තමයි අපේ ප්‍රාර්ථනය. සති අන්ත පුවත් පසවිතරම මෙලෙස සමරනු ලැබුවේ මාතෘභූමියේ උස් නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා ආබාධිත තත්ත්වයට පත් වූ වීරෝධාර රණවිරුවන් සිය මව්බිම වෙනුවෙන් කළ කැපකිරීමයි. දශක 3ක් පුරා පැවති රුදුරු යුද්ධය විශ්මිත ජයග්‍රහණයකින් කෙළවර කිරීමට වීරෝධාර රණවිරුවන්ට 2019 මැයි 18 වෙනිදා හැකි වුණේ LTTE ත්‍රස්ත නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර නන්දිකඩාල් කලකුවේ හමුවීමත් සමගයි. එතැන් පටන් මෙලෙස අද සමරනු ලැබුවේ විජයග්‍රහණයේ 12 වන වසරයි. ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභ්‍යසදී පැවැත්වුණා. මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, හිටපු ජනාධිපතිවරයා හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම රණවිරු පවුල්වල ඥාතීන්ද එක්ව සිටියා. 30 වසරක යුද ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. අද සුවිශේෂ දවසක්. අපි 30 වසරක රාष्ट्रවාදයේ මේ පොළොවෙන් ඔත්තු ගාලා දාලා අද වසර 12ක් සම්පූර්ණ වෙනවා. 2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි. මේ මුළු රටේම ජනතාව ජාතික ජාතිව අරන් පාරට බහැලා තමන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. මේ ජයග්‍රහණය අපට ලබා දෙන්නේ දෙන්න දහස් ගණන් ජීවිත දන් දුන්නා. ඇස් මස් ලේ දන් දුන්නා. අත්පා හිම් කරගත්තා. කතානායකතුමනි, එදා යුද්ධයට ගිය කිසි කෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නොවේ. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනාව එවුවයි නොයි. සටන් කළේ උතුරේ අහිංසක දරුවෝ, අම්මලා තාත්තලා බීවත් ජනතාව මිනිස් පලියක් කරගෙන උන් පිටුපසට වෙලා සටන් කළ මිලිච්චින් පිරිසක් එක්ක. ඒ නිසා අපි රණවිරුවන්ට එරිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවේ සම අනුග්‍රහණයෙන් රාජික විමි දෝෂද්‍රෝහී යෝජනාවෙන් ඉවත් වුණා. ඔබට නිදහස ලබා දෙන්න, රට සාමය උදා කරන්න රණවිරුවන් ජීවිත පූජා කළා. ඒ නිසා කිසිදු මොහොත කවර අභියෝගයක් ආවත් දහස් ගණන් ජීවිත පරිත්‍යාග ලබාගත් විජයග්‍රහණය අපි පාවා දෙන්නේ නැහැ. අපිට වටින්නේ මේ රටයි. එදා ත්‍රස්තවාදයේ මේ පොළොවෙන් හතුගා දැමූ දවසේ උත්තරීතර සභාවේ මුතු මට මතකයි. එදා මා කිව්වා වගේම අදටත් අපට පළමුවෙන් මව්බිම, දෙවනුව මව්බිම, තුන්වෙනි ස්තුතියි. අපේ රටේ ස්වෛරීත්වය, ස්වාධිපත්‍ය
බහුමික අඛණ්ඩතාවය ශක්තිමත් කරන්නට රට දැය බේරා දුන් අපේ වීරෝදාර රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයට ඒ වගේම ආරක්ෂක අංශයට සම්බන්ධ සියලුම දෙනාට විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය හැටියට අපේ පරිම උපහාරය මේ අවස්ථාවේදී පුද කරනවා. එම සටනේදී මාන දුන් යුද හමුදාවට ආශිර්වාද කිරීම ගැන මම එවකට ජනාධිපතිතුමාටත් වර්තමාන අගමැතිතුමා එවකට ආරක්ෂක ලේකම්තුමාටත් වර්තමාන ජනාධිපති මගේ ගෞරවය උදකළ යුතුයි. ඒ අතරම යුද හමුදාවේ නායකත්වයෙන් ජයග්‍රහණය කළ ඒ සටනට සහාය දුන් නාවික හා ගුවන් හමුදාවන් පොලිස් දෙපාර්තමේන්තුවත් සිවිල් ආරක්ෂක බටයිනුත් මා ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි මේ රාජකාරිය ඉටු කළේ මුළු රට ජාතියටම සාමය ලබා දීමෙනුත් උතුරු නැගෙනහිර ජනතාවට සාමය හා ආරක්ෂා ලබා දීමෙනුත් බව මතක් කරන්න ඕන. ඒ නිසායි 2010 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව හමුදාපති වූ මා ගැනත් වෛරයක් නැතුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වුණේ. අපේ මාතෘ භූමියේ ජීවත් වෙන සියලුම ජනතාවටත් මාතෘ භූමියටත් ජය වේවා කියා මම මේ උතුම් අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91කින් සම්මත වුණා. පනතට පක්ෂව ඡන්ද 149ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණයි. සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය හා ජාතික ජන බලවේගය පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද රිෂාඩ් බදුදීන් මහතා හා තවත් මන්ත්‍රීවරයෙකු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී ඔහුගේ පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පක්ෂව ඡන්දය ලබා දුන්නා. මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභාගමේ රැඳී සිටියේ නැහැ. පනතට විරුද්ධව අධිකරණයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. මේට අමතරව ආණ්ඩුව සහ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද එදින පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැහැ. පනත් කෙටුම්පතේ වගන්තය 25ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැරි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 7 වෙනිදා කතානායකවරයාට දැනුම් දී තිබුණා. ඒ අතුරෙන් වගන්ති 9ක් 3/2ක විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණා. කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධනකින් එන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණේ. ඒ අනුව පනත් කෙටුම්පත සඳහා සමගි ජන බලවේගය සංශෝධන 8ක් ඉදිරිපත් කළ අතර ඒවා ආණ්ඩුව කමිටු අවස්ථාවේදී ඡන්ද විමසීමකින් ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් පනත් කෙටුම්පතට පාර්ශව රැසකින් විරෝධය එල්ල වුණා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවයකින් නිරත වූ අතර එහිදී එම පනත් කෙටුම්පතට ගිනි තබනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණද පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවය පළ කළා. මේ එහිදී අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් හා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වජිර අබේවර්ධන යන මහත්වරුන්. රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, ඒකීය භාවය තුට්ටු දෙකට විදේශිකින්ට විකුණන දවසක් රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ පෝට් සිටි පනත් කෙටුම්පත කකුලාගෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට ලක් කරලා ජනතාවත් සමග එකඟතාවයක් ඇති කරගෙන රට ආරක්ෂා වෙන වරාය සංවර්ධනයකට අපි යොමු වෙමු. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඉඩ දෙන්න එපා. මේ රටේ ජනතාවට මේ සංවාද කරන්න ඉඩ දෙන්න. මේ දවස් දෙක තුල විවාද කරලා අවශ්‍ය නම් පුළුවන් අවසන් ඡන්ද විමසීමකට යන්නේ නැතුව තව කාලයක් ගන්න. අපි ආණ්ඩුවට කියනවා මේ දවස් දෙකේ දැන් දාගත්ත නිසා විවාද කරමු. හැබැයි විවාදයෙන් පස්සේ සම්මත කරන එක පස්සට දාලා රටේ ජනතාවට මේ පිළිබඳ අදහස් දක්වන්න විවේචන හෝ සාධනීය දේ හෝ ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න. පනත පිටු 74යි නඩු තීන්දුවේ පිටු 69යි පරිච්ඡේද 29ක් සංශෝධනය වෙනවා. මේ පනත හෙට සම්මත කිරීමෙන් පනත සම්මත කරන අයට වැඩකුත් නැහැ, ආයෝජකයන්ට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. අනිසි හානියක් තමයි මේවැනි පනතක් සම්මත කර ගැනීමෙන් සිදුවයි. රට තුළ පවතින කොවිඩ් වසංගතය අතරතුර මෙම පනත හදිසියේ සම්මත කර ගැනීම සිදු නොකරන ලෙසත් එය කල් දමන ලෙසත් පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් හා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළා. ගණිතේ 25ක් සංශෝධනයට ලක් කළා. දැන් මේ 25 කොහොමද ඇතුළත් කරන්නේ ඊළඟ එකට? මේ කඩිමුටි. දැන් මොනවද සංශෝධන කරන්නේ? එතකොට මේක සම්මත කරලා ඉවර වෙලාද සංශෝධන කරන්නේ? ඒ වගේ ගැටලු තියෙනවා අපිට. ද්විත්ව පුරවැසියන් මේකටපත් නොකළ යුතුයි. ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මේව විග්‍රහ කරන්න. මේ රට අපේ. මේ රට බාර දීලා තියෙන අවුරුදු 5 පාලනය කරන්න. මේ රටේ අයිතිකරුවෝ අපි. මේ රටේ ජනතාව. ඒත් අපි කරුණාවෙන් රජයට කියන්නේ මේ තත්ත්වයේ උඩ මේ කලබලේ මේ ප්‍රශ්නේ අවුලක් කරගන්න එපා. අපිට එසේ වුවොත් ජනතාවට කරුණු කියමින් ජනතාව පෙළගස්වමින් කටයුතු කරන්න
සිද්ධ වෙනවා. කෝවිඩ් වසංගතය නිසා විශාල අවුල් ජාලාවක අපේ ජනතාව වැටිලා තියෙනවා. ලොකු අරගලයක යෙදෙන කාලෙක මේ පනත සම්බන්ධ කර ගැනීමට තියෙන කුලප්පුව මොකක්ද කියලා මම ප්‍රශ්න කරනවා රජේ. ඒකේ විනිවිද භාවය පිළිබඳව යම්කිසි සැකයක් අපිට ඇති වෙනවා. රටේ සම්පත් අනුන්ට පවරන්නට කලින් ජනතාවගෙන් අහන්න ඕනේ. මොකද දැන් ඒ තීන්දුව කියෙව්වේ ඊයේ අදයි අතර දැන් ඡන්ද විමසීමක් තියන්න කොහොමද එකපාර කලබලේ මේක කරන්නේ? මෙම ඡන්දය කල් දමන්නට කියලා මම ඉතාමත්ම ඕනෑකමින් ජනතාවගේ පැත්තේ ඉඳලා කතා කරමින් මම ඉල්ලීමක් කරනවා. මේ අතර අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට සියලු දෙනාගේ සහාය ඉල්ලා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා. අපේ ඔබතුමාට අපේ සහයෝගය දෙන්න සූදානම්. හැබැයි කරුණා කරලා මෙන්න මේ මූලික කාරණා 8 පිළිබඳව ඔබගේ අවධානය කාරුණික අවධානය යොමු කරන්න. මේක සංස්ථාපිත මණ්ඩලයේ රජය යටතට ගන්න. මේ නියාමනය මේ මහ බැංකුවෙන් එළියට අරගෙන මේ කොමිසමට ඒ බලය දෙන්න බෑ. ඒ බලය මහ බැංකුවේ තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ බලය හීන කරන්න අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. අවසාන කාරණා දෙක තමයි ප්‍රජාරීති. ප්‍රජාරීති හදන්න ගරු කතානායකතුමනි අර කොමිසමට බලය දුන්නා. කුළු ගෙඩි පහරකින් අපේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ එක කුඩු පට්ටම් කරා. මේ රටේ කොටසන්නම් අපේ රටේ පුරවැසියෙක්ට මේ වරාය නගරේ භූමියට ඇතුල් වෙන්න අවසරයක් ලබා ගන්න ඕනේ කියලා කවුද මේව ලිව්වේ? අන්තිම දේ තමයි මේ රටේ මිනිස්සුන්ට මේක ඇතුලේ ආයෝජනය කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ කමයිතුමනේ. ඒක නවත්තන්න එපා. සහ පොලිසියක් මේක ස්ථාපනය කරන්න ඕනේ කියන එකත් අපි කියනවා. අපි අපේ සහයෝගය ඒ ආකාරයෙන් දෙන්න අපිට හැකියාවක් තියෙනවා. බලයි සියලු දේට එක ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. දින කිහිපයක සිට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා තිබුණා. මරණ සංඛ්‍යාවද 30 සීමාව ඉක්මව යමින් පවතිනවා. පවතින තත්ත්වය හමුවේ වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාව ඉතා අවදානම් තත්ත්වයකට මුහුණ දීමට නියමිත බවයි. ඒ අනුව ආසාදිතයන් මිලියනයක් පමණ වාර්තා විය හැකි අතර සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ අනුව ඊට අදාළ දැඩි ක්‍රියාමාර්ග වහම ගැනීමට සිදුවන බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ත විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ. අපිට පේනවා මේක ලංකාවේ තවත් තදින් වැඩි විය හැකි අවස්ථාවක තමයි මේ ඉන්නේ. මේ අවස්ථාවේදී මේ தත්ත්වය මර්ධනය කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග සියලු දෙනාම එකතු වෙලා ගන්න අවශ්‍ය වෙනවා. තව මාසෙකින් නැත්නම් තව සති 3කින් මීට වඩා අතිභයානක තත්ත්වයක් දකින්න වෙනවා. මේ අවස්ථාවේදී මේ පියවරවල් අපි ගත්තේ නැත්නම්. මේ අතර එළඹෙන වෙසක් සතියත් සමග යලි සංචරණ සීමා දැඩි කිරීමට රාජ්‍ය පියවරගෙන ඇති අතර 21 වෙනිදා සිට ශ්‍රී ලංකාවට ගුවන් මගීන් ඇතුළත් කර ගැනීම දින 10කට අත්හිටවා තිබෙනවා. මේ අතර වෛද්‍යවරුන් ඇතුළු විවිධ පාර්ශව මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. යුක්‍රේන ජාතිකයන් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. නාරාහෙම්පිට ධර්මායාතනාධිපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් හා මහා පරිමාණ වංචා දූෂණ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා යන දෙපළ විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. මේ ඒ ගැන කරුණු දක්වන ලැසිල් ද සිල්වා මහතා. අද රටේ පවතින තත්ත්වය මම දකිනවා කිසියම් ආකාරයක නිර්මාණයක්ද කියන එක. මොකද හේතුව නිර්මාණයක් කියලා කියන්නේ රටේ පවතින ගැටලුකාර ස්වභාවයට, විශේෂයෙන්ම රජයේ ආයතන කිසියම් විදියකට යම් කෙනෙක් ග්‍රහණයට අසු කරගෙන ඒ ග්‍රහණය තුලින් නීතිය කඩාහැල් දමමින්, නීතියට අවනත නොවමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය නොකරමින් කටයුතු කරන පරිසරයක් තුල අපේ රටේ මූලික ගැටලුව තමයි කාලයක් තිස්සේ මේ දූෂණය වංචාව නිසා ආර්ථිකය කඩා වැටලා. එල්ල වූ පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් විය හැකි බවටත් තම දුර කාලය තුළ එහි සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට හැකි නොවනු ඇති බවත් නීතිපති දප්පුලද ලිබේරා මහතා කර ඇති ප්‍රකාශයත් සමග පාස්කු ප්‍රහාරය පිළිබඳව යලි කතාබහක් මතු වුණා. ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද
ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාම යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ප්‍රහාරයේ මහා මොලකරු නව්ෆර් මෞලවි ලෙස ඇමරිකානු FBI ආයතනයද සනාථ කර ඇති බවයි. හිජාස් හිස්බුලා සේව් ද පර්ල් කියන එක තමයි ඇති කළේ. ඒ සංවිධානයේ නව්ෆර් මෞලවි සහ සහරාන් කියන අය දේශන පවත්වලා තියෙනවා. අපි නව්ෆර් මෞලවි ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහා මොලකරු භූමිකාව නව්ෆර් මෞලවි විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා. ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. නව්ෆර් තමාගේ බිරිඳගේ නංගියව සහරාන්ට විවාහ කර දුන්නා. නව්ෆර් සහරාන්ගේ ජේෂ්ඨයා හැටියට කටයුතු කළා. නව්ෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකනුත් සනාථකට තිබෙනවා. නීතිපතිවරයා කියනවා මෙතන කන්ස්පිරසි එකක් තියෙනවා කියලා. කුමන්ත්‍රණයක්. මේකේ මහමොලකරු කියන පුද්ගලයා කවුද කියන එක හොයන වැඩසටහනට පිළිතුරක් ලබා දෙන්න. 2021-23 කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගෙන් තේරීපත් වුණා. එහි ලේකම් ධූරය හිමි වුණේ මොහන්ද සිල්වා මහතාටයි. ක්‍රිකට් නිලවරණය සාධාරණව නොපවත්වන බව පවසමින් ඊට නාම යෝජනා බාර දී තිබූ කේ මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් නිලවරණයෙන් දිනකට පෙර සිය නාම යෝජනා ඉල්ලාස් කරගෙන තිබුණා. ඉතින් මේ තොරතුරු තමයි ඔබට වාර්තා කිරීමට ඇත්තේ. යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරීව කොළඹ සිට. සති අන්ත පුවත් පසුවිතරම අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. අදනම තෝරාගත්ත ගීතය පුහුම මියුරු ගීතයක්. නර්තනයට කැමති අයට නම් මේ ගීතය බොහෝ ලස්සන වේදිකාවක් නිර්මාණය කරලා දෙනවා අනිවාර්යෙන්ම. ගීතය ගායනා කරා ශ්‍රේයා ඝෝෂාල්. මට මතක විදිහට මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2019 විතර. එතකම මේකේ රඟපෑවා සුරුපි නිලියක් මధుරි දීක්ෂිත්. මధుරි දීක්ෂිත් කියන්නේ සාමාන්‍යයෙන් සිනමාවේ රංගනයට වගේම නර්තනයටත් ඉතාම හොඳ දක්ෂකමක් පෙන්නපු චරිතාංග නිලියක්. ඉතින් ඒ ප්‍රධාන භූමිකාව මේකේ රඟපානවා. ගීතය ටිකක් දිග නිසා අපි මේ ගැන කතා නොකර අර්ථය මම දෙන්නම්. ගීතය රස විඳින්න කියලා ආරාධනා කරනවා. අද ඇත්තටම මම මේ ගීතය තෝරගන්නේ මගේ දියණිය වෙනුවෙන්. ඒ තාම ප්‍රිය කරන ගීතයක්. ඒ නිසා මට හිතුණා ඔබත් සමග මේ ගීතය රස විඳින්න. මේ ශ්‍රේයා ඝෝෂාල් ගායනා කරන ගීතයක්. මේක කියවෙන්නේ මෙහෙම දෙයක්. ඇත්තටම ප්‍රේමවන්තින් දෙදෙනෙක්ගේ වියෝවක්. කාන්තාව දරා ගන්න විදිය වේදනාව. ඒ කියනවා මම ඔබට වෛර කරේ නැහැ. ඔබට සමාව දුන්නා. මම ඔබට ආශිර්වාද කළා. ඔබ යන ගමනට ඔබට ආශිර්වාද කළා. ඒත් ඔබ මාව අතහැර ගියා විතරක් නෙමෙයි මාත් එක්ක උරුණ වෙලා. ඔබ මාව අතහැර ගියදා සිට මගේ ජීවිතේ එකතන නැවතිලා. මම ප්‍රාර්ථනා කරන හැම දිනේකම ඔබේ ඉදිරි කාලය ඔබට ආශිර්වාදයක් වෙන්න කියලා. මං එහෙම පතන හැම වාරයක් ගානෙම මගේ ජීවිතේ ආශිර්වාදයක් වෙන නිසා. මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ දැස තාමත් පොපියනවා ඔබව දැක ගන්න. අඩුම තරමින් මට වෛර නොකර මව බලයන් ඉන්න. අපූර්ව ගීතයක් ගායනා කරා ශ්‍රේයා ඝෝෂාල් මේ කලංක චිත්‍රපටයට දියුණු ගීතයක් අද ඔබ වෙනුවෙන් තෝරගත්තේ. රස විඳින්න.
सजदे में हमने मांगा था उम्र भी हमारी लग जाए तुमको खुद से ही तौबा करते थे नजर ना हमारी लग जाए तुमको हाँ, सजदे में हमने मांगा था उम्र भी हमारी लग जाए तुमको खुद से ही तौबा करते थे नजर ना हमारी लग जाए तुमको हम किस तरह हो गए कि तुमसे जुदा होके हम तबाह हो गए तबाह हो गए तबाह हो गए तबाह हो අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ විශ්ව භාෂාවේ රසය කොයිතරම්ද? රස මුසු සිනමාව. සිනේ මායා. සිනෙමා වැඩසටහනේ තේමාව වාදනය කළාට අද සිනෙමාය ඉදිරිපත් වෙන්නේ නැහැ අපේ තියෙන කාල වේලාවේ ප්‍රශ්නය මත. නමුත් පුංචි පණිවිඩයක් කියන්නට තියෙනවා. රෝහණ කරුණරත්න මහත්මයා සති දෙකකට වරක් සිනෙමාය ඉදිරිපත් කරනවා දිග වැඩසටහනක් විනාඩි 15ක් 16ක් යන වැඩසටහනක් සාමාන්‍යයෙන්. මොකද ඔහු සිය වැඩසටහන තුල කොටස් දෙකක් ඉදිරිපත් කරනවා. එකක් සිනමාවට සම්බන්ධ යම්කිසි චරිතයක් පිළිබඳ ආවර්ජනය කිරීමක්. චරිතයක් හඳුන්වා දීමේ කොටසකුත් සහ සිනමා පටයක් පිළිබඳව ඔහු සම්බන්ධ වෙච්ච සිනමා පටයක් පිළිබඳව කතා කරන්නටත්. ඉතින් මේ කොටස් දෙකම එකතු වුණාම ඒ වැඩසටහන විනාඩි 15ක් 16ක් පමණ දික් වෙනවා. අනෙක් අතින් අපි ඒ තරමට හරි වැඩසටහන කෙටි කරගන්නේ අර ඔහු ඉතා අමාරුවෙන් සොයාගෙන එන පැරණි ගීත ඉතා කුඩා කොටස් වාදනය කිරීමෙන්. ඒ නිසා ඒ වැඩසටහනට පොඩි අසාධාරණයක් වෙනවා කියලා වෙලාවකට අපිට හිතෙනවා. ඒ නිසා අපි හිතුවා මෙහෙම දෙයක් ලබන සතියේ සිට අපි මේ වැඩසටහන කොටස් දෙකකට කඩන්නට තීරණය කර තිබෙනවා. අපි ලබන සතියේ සිට රෝහණ කරුණාරත්න මහත්මයා ඉදිරිපත් කරන සිනමාය වැඩසටහනේ චරිතය හඳුන්වා දීමේ කොටස එක සතියකටත් සිනමාව හඳුන්වා දීමේ කොටස නැත්නම් චිත්‍රපටය හඳුන්වා දීමේ කොටස තව වැඩසටහනකට තව දවසකටත් වෙන් කරන්නට තීරණය කළා. ඉතින් ඒ කටයුත්ත ලබන සතියේ සිට ආරම්භ කරන්නට තමයි අපි උත්සාහ කරන්නේ. අපි බලමු තවත් රසවත් වැඩසටහන් දෙකක් දැන් ඔබට ලබන සතියේ සිට ලැබෙන නිසා අපි හිතනවා එය ඔබටත් රසවත් අත්දැකීමක් වේවි. රටින් රට ජනකතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි.
පර්සියානු ජනකතා මල් තේරවිල්ල මේ ලෝකෙ පටන් ගන්නකොට හිටියේ දෙවියෝ විතරයි. පර්සියාව එක රජ කෙනෙක්ට ලස්සන දුවෙක් හිටියා. ලස්සන වුණාට එයා හරීම දුකෙන් වගේ හිටියේ. කුමරිය විවාහ කරලා දෙන්න සුදුසෙක් රජුත් හෙව්වා. රට පුරාම පණිවිඩයක් ඇව්වා තේරවිල්ලකුත් එක්ක. මෙන්න මෙහෙම. රෝස් මැරිගෝල්ට දුන් පොරොන්දුව කුමක්ද? මැරිගෝල්ඩ් රෝස්ගෙන් ඉල්ලුවේ කුමක්ද? ඉතින් රටේ ලස්සනම තරුණියගේ අත ගන්න තියෙන අවස්ථාවක් මගාරින තරුණියෙක් නැහැනේ. මාලිගේ තරුණ පෝලිමක්. සමහරු මේ තේරවිල්ලෙන් කියන්නේ මල් ගැනයි කියලා හිතලා රෝස මල් කරත්ත තෑගි ලෙස ගෙනාවා. තවත් සමහරු මැරිගෝල්ඩ් මල් කරත්ත. තවත් සමහරු මේ දෙකම ගෙනාවා. ඒ වුණාට තේරවිල්ල ලියන්න නම් කාටවත් බැරි වුණා. හැමෝම ගියේ හිස් අතින්. ඈත කන්දක බැටළුව බලන ගොපල්ලෙකුටත් මේ ආරංචිය ආවා. මේ තේරවිල්ල නම් මල් ගැන වෙන්න බෑ. යන්න ඕනේ බලන්න. එයා ඉස්සෙල්ලම දැක්කේ කුමරියගේ දුක් මුසු මූණ. ඇයි ඔබ ඒ තරම් දුකෙන් කුමරිය? ගොපල් ඇහුවා. කුමරිය කතා නෑ. මේ තේරවිල්ල තෝරන්න කොපමණ කල් දෙනවද? ඕන තරම්. ඒ විසඳන කෙනෙක් විතරයි මා විවාහ කරගන්නේ. ගොපල්ලා රොටියකුත් ඔතාගෙන බැස්ස පාරට මේ තේරවිල්ලට උත්තරේ හොයන්න. හවස් වුණාම දිය පොකුණක් ළඟ වාඩි වෙලා රොටිය කාලා වතුර ටිකක් බොන්න ගියා. එයා දැක්ක ලස්සන ගී කියන මාළුවෙක් එයාගේ ළඟටම ඇවිත් නොපෙනී යනවා. හරි පුදුමයි. මේ වතුර හරිම පිරිසුදුයි. පොකුණේ පතුලත් පේනවා. ඒත් මේ මාළුව කොහෙ ගියාද? ඔහොම හිතනකොට ආයෙත් මේ මාළුව උඩට ඇවිල්ලා ගොපල්ල දිහා බලලා ආයෙ නොපෙනී ගියා. ගොපල්ල කෙලින්ම පැන්න පොකුණට. බැලුවා මාළුව නැහැ. එයා හුස්මක් ගන්න කියලා උඩට ආවම තේරුණා පොකුණට බහැපු තැනින් නෙමෙයි එයා උඩට ඇවිල්ලා තියෙන්නේ කියලා. ගොපල්ලා ඉක්මනට ගොඩට ඇවිත් වටපිට බලනකොට දැක්කා උස අඳුරු පාට බිත්තියක්. එයා ඒ ළඟ තිබුණ උස ගහකට නැග්ග මේ බිත්තියෙන් එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ගහ උඩට නැගලා එහා පැත්ත බලනකොට එයා දැක්කා විශාල ගෙයක්. මේ ලොකු මන්දිරයක්නේ. හැබැයි පාළු වෙලා වගේ. වත්තත් කැලේ වෙලා. තවත් ටිකක් එයා උඩට නැග්ගා. එයාට වුණ පුංචි කුරුළු පැටව ටිකක් බයෙන් වගේ කීචි බීචි ගන්නවා. ගොපල්ල ලං වෙලා බලනකොට දිග ණයෙක් කුරුළු කූඩුවට මාන අල්ලනවා. එයා එක වරම ණයා වල්ලලා කරකවල විසිකලා. එතකොටම ලොකු රාජාලි කුරුළු අම්මා අත්තකට ආවා. ඔබ ඊතා වීර කාරුණික තරුණයෙක්. මගේ පැටව රැක දුන්නට මම ඔබට ණය ගැති. ඔබ කුමකටද මේ ඝන කැලෑවට ආවේ? ගොපල්ලා ඒකට උත්තර නොදීම කවුදර බිත්තියෙන් එහා ඉන්න ලොකු ගෙදර ඉන්නේ? ආපෝ කතා කරන්න එපා. මිනී කන ඝෝර වේතාලෙක්. අහිංසක මිනිස්සු අල්ලන් ඇවිත් හිර කරලා තියලා මරාගෙන කනවා. පහුවෙන්ද උදේ මිනී කන ඝෝරයා එළියට ගිය ගමන්ම රාජාලියාගේ පිටේ නැගලා ඝෝරයාගේ වත්තට ගොපල්ලා ඇතුල් වුණා. රාජාලියා තම පිහාටුවක් ගලවලා ගොපල්ලට දීලා කිව්වා ඔබට අනතුරක් වුණොත් මෙන්න මේ පිහාටුව පුච්චන්න. ඒ සුවඳට මට ඔබ ඉන්න තැන හොයාගන්න පුළුවන්. බොහොම ස්තුතියි කියලා ගොපල්ලා බාගෙට ඇරිලා තිබුණ ජනේලකින් මන්දිරයට ඇතුළු වුණා. කාමර ගොඩයි ඒකේ. එකකින් දොරවල් ඇරලා එයා බලලා එකක් අරිනකොට කෙඳුරුම් හඬක් ඇහුණා. එයා ඇතුළට ගිහින් බැලින්නම් මිනිස්සු ගෑනු විතරක් නෙමෙයි අනේ පුංචි ළමයිනුත් ලොකු දන්වැල් වලින් ගැට ගහලා බිත්ති වලට තියලා ඇනත් ගහලා අතපය වලින් ලේත් ගලනවා. ගොපල්ලා කනගාටුවෙන් කිව්වා මම ඔබලව නිදහස් කරනවා. ඒත් මේ දන්වැල් ගලවන්නේ කෙසේද? එතකොට එක බිත්තියක මුල්ලේ හිටිය ගෑනු ළමෙක් මෙන්න මෙහෙම කිව්වා. ඔබ ආවේ අපව ගලව ගන්න නම් ඉස්සෙල්ලාම මේ ගෝරයාගේ ජීවය ආරක්ෂා කරලා තියෙන බෝතලේ හොයාගන්න. ඊළඟට ඒ බෝතලේ කුඩු කරන්න. එහෙම නොකර ගෝරයාව විනාශ කරන්න ඔබට බෑ. තවත් හිරකාරයෙක් අමාරුවෙන් කිව්වා ඒ ජීව බෝතලේ තියෙන්නේ එළියේ. හොඳට විපරම් කරන්න. ගොපල්ලා වෙලාව නාස්ති නොකර එළියට දිව්වා. මිදුලේ ඉඳන් හොඳට විපරමෙන් බලනකොට දැක්ක වේලිලා ගිය ගහක මැද්දේ කොළ පාට දළු දාපු කිනිත්තක්. ගහේ කඳට පයින් ගැහුවම අර දිරපු කඳ කඩාගෙන බිමට වැටිලා ගෝරයාගේ ජීව බෝතලේ ඒක මැද්දේ තිබිලා බිමට පෙරලිලා ආවා. ඒ වෙලෙම වගේ ගෝරයාත් ආවා. ඔබ කවුද? මෙහෙර දෙන්නේ බෝතලේ. ගොපල්ලා බල හිටියේ නෑ. ළඟ තිබුණ ලොකු ගලක ගහලා බෝතලේ කුඩු කළා. අර මහ විශාල ගෝරයා හිටි හැටි පුංචි හූණු පැටියෙක් වගේ ඇඹරිලා එතනම මලා. ගොපල්ලා ඉක්මනට ඇතුළට ගිහින් හිරකාරයට නිදහස් කළා. එයා ඇහුවා ඔබ අපව බේරගත්තට ස්තුතියි. ඔබ කවුද කියලා. ගොපල්ලා එතකොට රජකුමරියගේ තේරවිල්ල විසඳන්න යන ගමන් වුණ ඔක්කොම සිද්ධිය කිව්වා.
එතන හිටිය කෙසඟ ගෑනු ළමයි කණ්ඩායම්ඩා කිව්වා මම ඒ කුමරියගේ නංගි මැරිගෝල්ඩ් අක්කා රෝස් මේ තේරවිල්ල මං ගැනයි. අපි දෙන්න දවසක් රජු වෙන සෙල්ලම් කරනකොට මේ ඝෝර වේතාලය කොහෙන්දෝ පැනලා මාව ඩැහැගත්තා. මම අක්කට කෑ ගැහුවා රෝස් මාව බේර ගන්න කියලා. අක්කත් අඬාඬාම පොරොන්දු වුණා ඔබව ගලව ගන්න මා පොරොන්දු වෙනවා මැරිගෝල්ඩ් කියලා. රාජපුරුෂයෝ මුරභටයෝ සටන් කළා. ඒත් ඒ ගෝරයා මාව අතෑරීම නැහැ. එයා කිව්වා කුමරිය ඕන නම් මට මේ රාජ්‍ය දෙන්න ඕනේ කියලා. එතකොට මගේ පිය රජතුමා දැනගත්ත රාජ්‍යයේ මේ වේතාලයට බාර දුන්නොත් එයා රටවැසියන්ව මරාගෙන කන බව. ඒ නිසා මගේ පිය රජතුමා ඒකට එකඟ වුණේ නැහැ. මේ කතාව අහගෙන ඉන්නකොට ගෝපල්ලට තේරුම් ගියා රජු අහපු තේරවිල්ලට උත්තරේ. ඒත් ඒ ගැන හිතන්න වෙලාවක් නෙවෙයිනේ මේක. ඉතින් එයා රාජාලියා දුන් පිහාටුව පිච්චුවා. ඒ සැනින්ම රාජාලියා එතනට පාත් වුණා. රාජාලියා මේ මැරිගෝල්ඩ් කුමරිය මාලිගාවට අරගෙන යන්න. ඊට පස්සේ ඇවිත් මේ හැමෝම ගෙවල් වලට ඇරලන්න. පරිස්සමෙන් ඔබේ සේවයට බොහොම ස්තුතියි රාජාලියා. ඉතින් ඊට පස්සේ වෙච්ච හරිය කියන්න ඕනේ නෑනේ. ගෝපල්ලගේ රෝස් කුමරියගේ විවාහය ජයයට පැවැත්වුණා. ඔන්න මගේ කතාව කිව්වා. ගේ කුරුල්ලා නම් තාම ආවේ නෑ. රටින් රට ජන කතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. සුමුදුරල පෙළ මතක සිහිනය සොඳුරු අතීතයේ රංගන සිරිලිය සැලෙන තුරුලිය නොදැක සඳලියේ වියෝගිනී මැද සැලෙන හදවත නිවනු මැන කෙලෙසේ රැය පහන් කළ සඳ ඔබයි මා චාන්දනී ගලාගේ අප යොවුන් පැතුමන් හැරදමා ඔබ ඇයි ගියේ කඳුළු අතරින් සිනාසෙන්නට සුවඳ දැනියන් මාහදේ සොඳුරියේ ගියේ වෙනතක කිම පලේ මේ ජීවිතේ සිතට දැනියන් රන් බඳේ මගේ හදවත දෙපළු කර ඔබ පාලු කතරක තනි කළේ පිපිගෙන එන කැකුළු මල්මිට හඬා වැළපෙයි මිහිරියේ සුමුදු රළ පෙළ මතක සිහිනය සොඳුරු අතීතයේ රංගන සිරිලිය සැලෙන තුරුලිය නොදැක සඳ එළියේ වියෝගිනි මැද සැලෙන හදවත
නිවනු මැන කෙලෙසේ රැය පහන් කළ සඳ ඔබයි මා චාන්දනී චාන්දනී ගීතය ගායනා කළේ ලලිත් අරුණශාන්ත. අද කතා කරන්නට තව මාතෘකා දෙකක් ඉතුරු වෙලා තිබෙනවා. පළවෙනි මාතෘකාව කතා කරන්නට කැමති ක්‍රිකට්. ක්‍රිකට් ගැන අපි හැමදාම කතා කරනවානේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දවස්වල බංග්ලාදේශයේ සංචාරයක නිරත වෙනවා, කෙටි සංචාරයක්. මේ කොවිඩ් අතරේම වුණත් මේ සංචාරය පැවැත්වීම ගැන ඔවුන් සතුටටපත් වී සිටිනවා. හෙට පළමු තරගය ආරම්භ වෙනවා බංග්ලාදේශයේදී. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය. ඉතින් තරුණ කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙන්නේ. අපි හිතනවා මේ තරුණ කණ්ඩායමට සුපුරුදු දස්කම් අතරට ඇවිත් නව වාර්තා පිහිටවන්නට හැකියාවක් ලැබෙය කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අපි හැමදාම ලොකු බලාපොරොත්තු තියන් ඉන්නවානේ. මොන ප්‍රශ්න ඇති වුණත් එහෙම තමයි. බලාපොරොත්තු තමයි ජීවිතයේ ඉදිරියට ගෙනියන්නේ. හැම දෙයක් දිහාම අසුබවාදීව බලන්නේ නැතුව අපි ටිකක් සුබවාදීවත් බලන්නට උත්සාහ කරන්නට ඕනේනේ. අද කතා කරන්නට හිතුව අනිත් මාතෘකාව ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳවයි. කොවිඩ් ගැන කතා කරනකොට ගිය සතියේ ශ්‍රී ලංකාවේ අවාසනාවන්තම සතිය ලෙස හඳුන්වන්නට පුළුවන් මේ දක්වා අපි අත්දැකපු. දවසක් තුල වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන්නේ ගිය සතියේදී. 3000 ගණනක රෝගීන් සංඛ්‍යාවක්. මේ ගණන වාර්තා වෙන්නේ කොවිඩ් පරීක්ෂණ අවම මට්ටමින් පැවැත්වෙන නිසායි කියන කාරණය අපි අමතක කරන්නට ඕනේ නෑ. නිසි ආකාරයෙන් කොවිඩ් පරීක්ෂණ කළා නම් මේ ගණන මේ වගේ 3-4 ගුණයක් නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මේ පවතින තත්ත්වය ඊටාම අයහපත් බව තමයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය. ඉතින් රජය යම් යම් පියවර ගන්නා බවක් පෙනෙන බවක් පෙනෙන්නේ නැති වුණත් මහජනතාවටත් වගකීමක් තිබෙනවා. තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න අනවශ්‍ය ගමන් බිමන් සීමා කළා හැකිතරම් නිවෙස් වලටම වී සිටීමෙන් ජනතාව කෙරෙහිත් චෝදනාවක් එල්ල වෙනවා. ඔවුන් නිස්කාරණේ එළියට බහිනවායි කියන කාරණේ විශේෂයෙන් මේ එළඹෙන්නේ වෙසක් සතිය තුල බොහෝ කටයුතු සිද්ධ වෙනවා, බොහෝ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා, බොහෝ දෙනෙක් එළියට බහින්නට ඉඩ තිබෙනවා. ඒ නිසා හැම විටම කල්පනා කළ යුත්තේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි කියන කාරණය. එළියට බහින්න නැතුව ගෙවල් වලටම වෙලා ඉන්නට උත්සාහ කරනවා නම් මේ රෝගයට එරෙහිව අපට කරන්නට පුළුවන් ලොකුම දේ ඒක තමයි. ඉතින් ජනතාවත් ඒ වගකීම හිතට ගන්නට ඕනේ කියන කාරණේ තමයි මේ වෙලාවේ අපට කියන්නට හිතෙන්නේ. ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා බෝගලගේ කතන්දර. ඕන් ඉතින් සුපුරුදු පරිදි අදත් ගොඩ වැදුනා මේ හීතලෙම සනිදාසාදීට. මම පරණ කතාවක් කියන්න කියලා හැමදාම ඉතින් කතාවල් කියනවා තමයි. ඉතින් මේකත් ඒ වාගේ පරණ කතාවක් තමයි. මං හිතන්නේ ඒ කාලේ මම ඔය ඉගෙන ගත්තේ 6 කැලෑසියේ විතර. මොකද මට හොඳට මතකයි අපේ විදුහල්පතිතුමා රූපශ්‍රී. විදුහල්පතිතුමා කවදාද වරේ 6 කැලෑසියේ වාඩිව මේ කොංග හැටින් කියලා. ඉතින් අපි ඉතින් වාඩි වුණා. ඒ කාලේ ඉතින් එලි වහනේ උගන්වනවා. තොපි දන්නවද හො ඉතිහාසය කියන එක. ඉතින් ඒ කාලේ විදුහල්පතිතුමා ඉතින් ඔහොම තමයි කතා කරේ ඉතින්. ඉතින් එක කෙනා එක කතා කරා. අහගනියව. මං අද තොපිට කියන්න හදන්නේ මේ රටේ මුල් ඇඳුම කියන්නේ මොකද්ද? ඒක ගැන මම තොපිට කියන්න හදන්නේ කිව්වා. මේ කතාව හොඳින් අහගනියව කිව්වා. මේ මුල් ඇඳුමට කොහොමද මුල් තැන ලැබුණේ කියලා. අපේ රට යටත් ඉදිරියක් තිබුණා නෙමෙයි. 1902 අවුරුද්දේ 7 වෙනි එඩ්වඩ් මහරජුරුවන්ගේ කාලේ. ඉතින් මේ එඩ්වඩ් රජුරුවන්ගේ මෞලි මංගල්‍ය පැවතුණා. ඒකට රජයේ වියදමින් අපේ රටුන් කට්ටියක් අරගෙන ගියා බලකාරෝ ටිකක්. ඉතින් ඔය විශ්වයට ගියා බලකාරෝ ටිකක්. ඔය සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහා මුදලිතුමා, ඊ.ආර්. ගුණරත්න, වාසල මුදලිතුමා, එල්.බී. නුගේවල, කොබ්බෑකඩුව ඔය වාගේ ඉතින් ඔය රටේ මහතුරු ඔය නඩේට එකතු වුණා. මේ සිදුන ඒ කට්ටිය ඉතින් ඔය ටී.බී. පානබෝක්කේ දිවන්නේතුමා ඒ ගමන්ට ගියා කියලා තමයි කියන්නේ. ඉතින් මේ බකින්හැම් මාලිගාවේ තිබුණ මේ නිල උත්සවයට යන්න සූදානම් කරලා තිබුණේ අස්වරත. ඔය අස්වරත දෙකේ සර් සොලමන් තමයි ඉතින් නඩේ ගුරා. ඉතින් උන්වහන්සේලා ඉතින් මහා බලකාරයෝනේ. උන්වහන්සේ ඇඳලා හිටියේ ඉතින් ඉංග්‍රීසි පන්නේට බොහොම උජාරුවට. අනෙක් ඉතින් 4 දෙනා ඉතින් උඩ රට ප්‍රභූන් කියන්නේ ගරු කටයුතු ඇත්ත විදිහට හැඳ පැලඳගෙන හිටියා. සර් සොලමන් කොහොමටත් ඉතින් ටිකක් ආඩම්බරකාරයනේ. උන්වහන්සේ මොකක් කරේ එකවරටම කියා හිටියා අස්ව කරත්ත දෙකෙන්
එකක තමුන් තනියම යන්න ඕන කියලා. අනික අනික් රතේ යන්න කියලා. ඉතින් ඔන්න රතේ නැගලා ඉතින් පිටිපසින් එන්න කියලා කිව්වනේ. ඉතින් මේ අහංකාර කතාවෙන් උඩරට ඉතින් සිංහල පන්ට ඇඳලා හිටපු ඉතින් නිලමේ උත්තමයාලා ටිකක් හිතරු විදුනා. මේ සීයු දෙනාගෙම. කොහොම කරන්න දැන් නැහැ. දැන් ඉතින් මුන්ට කරන්න වෙන කරන්න දෙයක්වත් ඉතිරිලා නැහැ නේ. අස්ස කරත් එක ඔය කී පිළිවෙලට ඉතින් උත්තර කරන භූමියට ඉතින් ඒ තැනට ලං වුණා. අමුත්තම් පිළිගන්න ලැහැත්තිලා හිටිය ඉංග්‍රීසි නිලධාරියෝ. මේ ඉංග්‍රීසි නිලධාරියෝ මේ ඉංග්‍රීසි ඇඳුම් ඇඳක ආයිත්තන් වලින් සැරසිලා මුලින්ම ආපු සර් සොලමන් උන්නේ පිළි අරගෙන ඔහුගේ කරත් ඒ ඔහුව කරත්තේ වංශාධිපතියන් වෙනුවෙන් වෙන් වෙලා තිබුණ ඉසවුවට යවුවා. ඊට පස්සෙන් ආවේ අස්ව කරත්තේ දුරු නිලධාරි ඕන් හොයකෝ හොතරම කලබල වුණා. මොකද රාන් රිදියෙන් වැඩදම්පු තුප්පොට්ටි ඔටුණු වැනි හිස් ඇඳුම් පළලාගෙන දිලිහෙන විල්ලු නැඳුම් ආයිත්තම් මිරි වැඩි සංකල් මාල පේරස්මුදු දෙකක් නැමේ නම් විදේශීය රජපෞලක් වෙන්නම ඕනෑ පෙනුමට හපන් මුංගේ ඇඳුම් ආයිත්තම් කියලා මේ නිලධාරි හිතුවා. ඔටුණු බලන් මේ රාජකුමාරයෝ හනික යොමු කළා අනෙක් පැත්තට. ඒ කියන්නේ රට රාජ්‍ය වලින් ආව රාජකීය නරපතියෝ වෙනුවෙන් සූදානම් කොට තිබුණ අතිවිශේෂ මණ්ඩපයට යොමු කළා. ඒ පමණ නෙවෙයි බොහෝම ගරුසරු ඇතිව තූර්ය වාදන භාණ්ඩ මාධ්‍ය කැඳවගෙන ගිහුම් අර සිව් දෙනාම උජාරුවට වහින් අසුන් ගැන්නුවා. දැන් ඊට වඩා පහළ තැනක තමයි මේ කළු කෝට්කාරයෝ ටික දැන් ඉන්නේ. මේ කවුද අපේ හිටපු සර් සොලමන් උන් හැට මේ සිද්ධිය ඉතින් අනේ ඇත්තටම දැන් දරා ගන්නට බැරි වුණා. එංගලන්තයේදීම උන්ගේ ඇඳුමට නොලැබුණ ඉහළ තැනක් උඩරට මුල් ඇඳුමට ලැබුණා කියන්නේ ඕන් ඔහොමලු. මේ මුල් ඇඳුම මුල් වකවානුවේ අපේ රටේ රාජ්‍ය සේවාවේ ඉටු කරන බලකාරයෝ අඳින්න ලද්ද එකක්. පස්සේ ඉතින් බස්නායක නිලමේවුන්ටත් දළදා මාලිගාවේ දියවඩන නිලමේවුන්ටත් විශේෂ ඇඳුම් විදියට ඉස්සරහට ආවා. අද වෙනකොට ඉතින් ඕනෑ මගුලකට අඳින්න තත්ත්වෙ මේක පත් වෙලා ආවරයි. ඒක නරකක් නෙවෙයි. ඉතින් මේ මුල් ඇඳුම ආවට ගියාට හිතුවමන අපිට අඳින්න සුසුකක් නොවේ කියලා මතයකුත් තියෙනවා. අඳින්න හිතුවොත් ඇඳුත් හැසිරියුතු පිළිවෙලකුත් තියෙනවා. එහෙම නොවුනුත් වස්ව දිනවා කියලා කතාවකුත් තියෙනවා. ජනවහරි තියෙනවා. කොහොම එතත් මුල් ඇඳුම තමුන්ගේ මංගල්‍යයට ඇඳ ගන්නට අද අපේ රටේ ඇත්තෝ බොහෝම මනාපයි. එතකොට මංගල්‍යයට අමුතු මේ එලියක් කල එලියක් ලැබෙනවා කියලා කතාවකුත් තියෙනවනේ. ඕක ඇඳගත්තාම පෞරත්වය, තත්ත්වය, නම්බුව, රුවගුණ, සැලකිල්ල ඉහළට එනවා කියලා විශ්වාසයකුත් ඇති වෙනවනේ. මේ ඉතින් ඔය අරකී නුසුදු හැඟීම් වැරදි භාවිතාවන් නිසා වස්ව දිනවා කියන කතාව ඉතින් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් දැන් මේ තත්ත්වය හැටියට අනේ ඉතින් ආයිබම් මම මේ කතාව කිව්වේ මේ උඩරට වර්ණනා කරන්නටවත් මේ ඇඳුම වර්ණනා කරන්නටවත් නෙවෙයි මේ පරණ සිද්ධියක් මතක් කරන්න. අනේ මේ මං ගියා. ඕගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ. මේ පොඩියකෝ මම ඊයේ උඹට රුපියල් 100ක් දුන්නා කෙදෙට්ට බඩු ටිකක් ගේන්න කියලා. කො මොනවද උඹ මේ ගෙනල්ලා තියෙන්නේ? සීනි චේකොලයි විතරයි. 100 හිතුවද 100 ඔය සේරම බඩු ටික රුපියල් 100ට ගන්න පුළුවන් කියලා? නැතුව දැන් බලපන් මම ඔය උඹේ වයසේදී අපේ අම්මා මට දෙන්නේ රුපියල් 2යි. කඩේට ගියාම කරවල, පරිප්පු, හාල්, සීනි, චේකොල මේ ඔක්කොම අරගෙන එන්නේ. තව ලොසින්ජරේකුත් කනවා. මම දන්නවා 100ක් කොහොමද ඔච්චර බඩු තෝගයක් ගෙනාවේ කියලා. 100 නම් කියයි. දැන් එහෙම කරන්න බෑ 100. පොලිසියෙන් කන්න තමයි වෙන්නේ. හැම තැනම CCTV හයි කරලා තියෙන්නේ. චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ පිටපත ගාමිණී පැලැඳ. කාලය වෙනදා වගේම හරිම වේගවත්. අපිට ඕන විදිහට කාලය ගත වෙන්නේ නැහැ. කාලයට ඕන විදිහටයි කාලය ගත වෙන්නේ. අදත් යන්නට කලින් යමක් ඔබ ළඟ තියා යන්නට කැමතියි. කිසිම හේතුවක් නිසාවත් බලාපොරොත්තු නැති කරගන්න එපා. අදට වඩා හෙට සුබවන නිසා නෙවෙයි. හෙට පිළිබඳ බලාපොරොත්තුව අප ඉදිරියටම ගෙන යන නිසා. අදත් ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ මම ජගත් ජේ එදිරිසිංහ. ලබන සතියේ නැවත හමුවෙමු.
ගයමින්නේ රෑන් බැඳී පෙළට සැදී පියා සලන්නේ කන්ද උඩින් ලන්ද මැදින් ඊ ගයමින්නේ රෑන් බැඳී පෙළට සැදී පියා සලන්නේ මලින් මලට රහස් කිය පිපුණු මලින් රේණූර අපේ රුවන් ලෝකෙට අපි පාර සොයන්නේ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ දේදුණු මල් යාය උඩින් ඉගිලී යනවෝ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ දේදුණු මල් යාය උඩින් ඉගිලී යනවෝ නැගෙන සිනාගේ අසමින්නේ රුවන් සිනා කැලුම් සලයි මල්දරු දැරියෝ තුඩින් තුඩග නැගෙන සිනාගේ අසමින්නේ රුවන් සිනා කැලුම් සලයි මල්දරු දැරියෝ සමන් මලින් සුවඳ උර සමන් සුවඳ හිතේ දර සුරංගනා ලෝකෙට අපි පාර සොයන්නේ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ දේදුණු මල් යාය උඩින් ඉගිලී යනවෝ ඉගිලී යනවෝ ඉගිලී යනවෝ දේදුණු මල් යාය උඩින් ඉගිලී යනවෝ ඉගිලී යනවෝ 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 ඉගිලී යනවෝ